හරි වැටහීමක් නැතුව මේ කය ගැන මේ හිත ගැන හරි වැටහීමක් නැතුව සසර පැවැත්ම ගෙනියන්නයි උත්සාහය. පළවෙනි කාරණාව මේ සසරේ පැවැත්ම ගෙනියන්න මේ හිතේ කය සැබදියාව අවශ්‍ය නම් බුදුරු ලෝකෙට පහළ වෙලා පතිත වෙලා කියනවා කය තමාගේ සතු දෙයක් නෙවෙයි. ඒක අන්සතු දෙයකුත් අනුන්ට සතු දෙයක් අනුන්ටයි වාසිකමක් තියෙන දෙයකුත් නෙවෙයි. මේ කය ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වලින් සමන්විත දෙයක්. තමා සතුව තියෙනවා ආයතන පහ. ඒ ආයතන පහ
තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු සමමිතයි. එතකොට මැරිච්ච මලමිනියකට ගත්තොත් මේ ආයතන පහ තියෙනවා. ක්‍රියා විරහිතයි. එතකොට මෙව්වගෙන් ගතිය වෙන්නේ අපිට සමන්ගේ සිත උපදින එකයි. එතකොට සිත කියන්නේ ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි. සිත කියන්නේ කිසිම ග්‍රහණයකට අහු වෙන එකක්වත්. ඒක ද්‍රව්‍යමය දෙයක්, ඇහැට පේන දෙයක්වත් නෙවෙයි. ඒක ඇහැට නොපෙනෙන, දන්නේ නැති වස්තුවක්, ශක්තියක්. චින්තාම වේගයක්, චින්තාම ශක්තියක්. එතකොට සිතට මිතුරු දහම් පවත්න්නේ වෙන මොකුත් නෙවෙයි, සිතුවිලි. සිතේ ශක්තිය, සිත පිරිසුදු වෙනවා. සිත අපිරිසුදු එකක් නෙවෙයි. තමන්ගේ සිත පිරිසුදු වෙනවා. මේ බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු නිසා හිත ව්‍යාකූල භාවයටපත් වෙනවා. අව්‍යාකූල භාවයටපත් වෙනවා. එතකොට සිත කිලිටි වෙන්නේ මේ ආයතන පහේ නිත්‍ය භාවය නිර්මාණය කරගන්න නිසා. ඒකට ඊළඟට සිතට සිතුවිලි විලා පරිවර්තනය වෙන්නේ ආයතන පහේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු නිසා. ඒක විඳින්න ගිහිල්ලා තමාතුලින් ඒක සිතුවිලි බවට පරිවර්තනය වෙනවා. එතකොට යමෙක් සමාධිය වඩද්දී පළවෙනියෙන් බුදුදහම පෙන්නනවා මේ කයේ ස්වභාවය. ඒ කයේ ස්වභාවය යථා ස්වභාවයෙන් දකින්න නම් භාවනා කරන්න ඕනේ. භාවනාවෙන් ලැබෙන ප්‍රඥාව, භාවනාමය ප්‍රඥා. එතකොට මේක කියවන ලැබෙන ප්‍රඥාවක් නෙවෙයි බුදුදහම කියන්නේ පින්වතුනි. තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වැඩෙන්න නම් තමා තුළින් මේ ගවේෂණයක් කළ යුතුයි. එතකොට තමයි තමාට ප්‍රඥාවක් ලැබෙන්නේ. 84000 සූත්‍ර පිටකේ තියෙනවා බුදුන් වහන්සේ දේශනා කළා. ඒ 84000 සූත්‍ර පිටකේ කියවුවත් තමා තුළින් වඩෙන ප්‍රඥාවක් ඇති වෙන්නේ නැහැ පිටුතුනි. තමා තුළින් ගවේෂණයකින් ප්‍රඥාවක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම භාවනා කළ යුතුයි. එතකොට තමා කොච්චරවත් මේකේ බාහිරින් කියවලා මේ කයේ ස්වභාවයේ ඉගෙනීමක් කරන්න ගියා. නමුත් ඒක තමාට ඉගෙනීමක් ඇති වෙනවා මිස අවබෝධයක් ඇති කරගන්න බෑ. තමා තුළින් අවබෝධයක් ඇති කරගන්න බෑ. ඒක ඉගෙනීමකට සීමා වෙනවා. ඉගෙනීමයි තමන් තුළ තියෙන අවබෝධය දෙකක්. එතකොට ප්‍රශ්නයක් තියෙන්නේ මේ කය අපිට මේ කය ගැන හරි වැටහීමක් ඇති කරගන්න බැරි හේතුව මේක මායාජලකින් වැහිච්ච එකක්. එතකොට මේ මායාව ගැන හරි වැටහීමක් ගන්න නම් පොතපතේ පෙන්නනවා. අනිවාර්යයෙන්ම පොතේ පෙන්නනවා මේ කය
මේ ආකාරයි. බුදුන් වහන්සේ බොහොම පැහැදිලිව මේ කය ගැන පෙන්නනවා. දැන් සමහර කොටසක් ඉන්නවා මේ කය අල්ලගෙන බෙහෙත් වට්ටුවක් කරලා තියෙනවා. ඇත්ත මෙහෙම වෙන්නේ බර ගන්නවා ඇට ආස්සේ මේ වේදනාව වෙනවා දිවට මෙහෙම දැනෙනකොට මෙහෙම වෙනවා. ඒක සෞඛ්‍ය පාඩමක් නෙවෙයි මේ කායන වස්සනාව කියන එක. මේක බුදුන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්නලා දෙනවා. මෙන්න මේ කයේ යථා ස්වභාවය මේකයි. මේකේ තියෙනවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. වර්ණයක්, රසයක්, ගන්ධයක්, ඕජාවක් තියෙනවා මේ වගේ. ඒකෝට මේ ස්වභාවය ගැන හරි වැටහීමක් ඇති කරන තමන්ම ගවේෂණය කළ යුතුයි. මිනිස්සු පාරේ ඇවිදගෙන එනකොට ලනුවක් පැටලෙනවා. ලනුවක් පැටලෙනකොට මේ කරුවලේ ලනුව පැටලෙනකොට මේ මිනිස්යාට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්. මගේ ඇඟේ තැවරුනේ මහා භයානක සර්පේ පොණගේ. කියලා ගෙදරට ගිහින් බය වෙලා කෑ ගහගෙන යනවා. ඊළ ගෙදරට කියනවා ගෙදර සමාජිකයන්ට මගේ ඇඟේ පැටලුණා පොණගේ කියලා. ඉතින් දැන් අර බය ගතිය ඉතින් මෙයාගේ තැති ගහම බය බොහොම වේදනාවෙන් බයෙන් කියනවා මේක පොළගේ දැක්ක පොළඟේ පෑගුණා මට යන්තම් බේරුණා මම මෙහෙම මොනේ. එතකොට ගෙදර සමාජ කෙනෙක් කියනවා ඔබට පෑගුණේ පොළගේ නෙමෙයි. ඔබට පොළගේ පෑගුණේ නැහැ. මේ කොහෙද යන ලනුවක් පෑගිලා තියෙන්නේ කියන කතාව කියනවා. එතකොට කියනවා නෑ පෑගුණාමයි. හරි. පෑගුණාමනේ එන එන්න යන්න. කියලා එක් කරාගෙන ගිහිල්ලා ඒ බලන්නෝ තැන පිටිට ඇස් දෙකෙන් පෙන්නන මෙන්න. දැන් මම බලා ගන්න ඕක කියලා. අන්න එතකොට පිළිගන්නවා. මට පෑගිලා තියෙන්නේ මේ ලනුවක්. ඒකට මම වෙච්චර කල මේ මම හිතුවේ මේක සරපේ පෑගුණේ. ඒ වගේ පිටුතුනේ. කොච්චරවත් බාහිරින් මේ ගැන කතා කරාට කිව්වට ඉගෙන ගත්තට හරි වැටහීමක් ඇති කරගන්න තමන්ට බෑ. තමා විසින් හරි ගවේෂණයක් කරොත් මේ කය ගැන හරි යථා ස්වභාවය මොකක්ද කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා. මේක තමන්ට අයිති දෙයක් නෙවෙයි. පළවෙනි කාරණාව. මේක අනුන්ට අයිති දෙයක්වත් නෙවෙයි දෙවෙනි කාරණාව. මේක කාටවත් ලෝකයේ අයිතිකාරයක් නෑ මේකට. මේක තමන්ට අයිති දෙයක්වත් නෙවෙයි. මේක වනාහි මෙන්න මේ ධාතු වලින් සමන්විත වෙච්ච පිළිකුල් සහගත දුගනහමන මේ ජනාවේ චිතයක් ගැන මේ ආස කරලා බදාගෙන හිටියේ මෙච්චර කාලයක්. කොච්චර කාලයක් කල්පාන්තර ගානක් මේකය මගේ කරගෙන ආස කරගෙන සසරේ ඇවිද්දා. සසරේ දුක් විඳා. මේක කාටවත් අයිති දෙයක් නෙවෙයි. මේ අයිතිවාසිකම නිසා බොහෝ දුක් විඳා හැඬුවා වැළපුණා. එතකොට මේක යථා ස්වභාවය මේක ලෙඩ වෙන දෙයක්. මේක දුගනහමන දෙයක්. මේක ලෝක සත්‍යොන්ම පොදු අයිතිවාසිකම. ලෝක සත්‍යොම නිත්‍ය මතයක් ඇති කරගෙන තියෙනවා. මේ මහත් ලෝක සත්‍යොම මේක මගේ කියලා. මාගේ කියලා. එතකොට මේක මගේ කියලා කෙනෙක් කියන්නේ ඉන්නවා. තව කෙනෙක් කියනවා මේක මගේ අයිති. මගේ කෙනෙක්. එතකොට මම ඉන්නවා මාගේ කියන තව කොටසක් මේකට අයිතිවාසිකම් කියනවා.
මේක බොරු මිත්‍යා මතයක්. ඒකට තමන් පළවෙනි සම්දිස්ථානයක් තේරුම් කර ගන්නවා පින්වතුනි. මේක මගේ දෙයක්. මේක අනුන්ගේ දෙයක්වත් නෙවෙයි. పూర్වය කරපු කර්ම වේගයක් කරන භයානක දෙයක් මම දරාගෙන ළඟ දරාගෙන හිටිය මහා භයානක සර්පයෙක්. මේ සර්පයා තමයි මගේ කය. මේක දාලා යන වස්තුවක්. මේක මගේ වශයෙන් තියාගන්න බැරි දෙයක්. අනුන්ටවත් අල්ලා ගන්න බැරි දෙයක් මේක. මේක ව්‍යාධියට වෙනස් වෙන දෙයක්. මේක ධාරාවකින් වෙනස් වෙන දෙයක්. ඉපදිච්ච දවසේ නම් මේක ධාරාවකින් වෙනස් වෙමින් පවතින දෙයක්. ඒ වෙනස් වෙන පවතින කාල පරිච්ඡේදී ලෙඩ වෙන දෙයක්. මරණයටපත් වෙන දෙයක්. අල්ලගෙන බදාගෙන වශයෙන් තියාගන්න බැරි දෙයක්. මෙන්න මේ විදිහේ ඥාන දර්ශනය තමන්ට එනවා. එතකොට මේකේ වතුර ගතිය, මේකේ එකතු කරපු ගතිය, මේකේ චලනය, මේකේ රසණය, මෙන්න මේ ධාතු හතරෙන් සමන්විත දෙයක්. එතකොට මෙන්න මේ මගේ නෙවෙයි, මගේ ආත්මයයි නෙවෙයි කියන අනිච්ච සංඥාව වඩනවා, දුක්ඛ සංඥාව වඩනවා, අනාත්ම සංඥාව වඩනවා. හැම මොහොතක් පාසාම තමන්ගේ කය පිළිබඳව අනිච්ච සංඥාව වඩනවා, දුක්ඛ සංඥාව වඩනවා, අනාත්ම සංඥාව වඩනවා. එතකොට තමන්ට බාහිර ලෝකේ පේන ආයතන නිසා තමන්ට වෙන ඇවත, තමාගේ හිතට වෙන ඇවත, ඒක චින්තාව වෙනවා. දැන් කයට ආයි කරලා තිනවා ඇස, කන, නාසය, දිව, කය. මෙන්න පස් තොරක් තමාට තියෙනවා. ආයතන පහ. මේ ආයතන පහෙන් අපි වේග ධාරාවකින් එකතු කරනවා. මේක ආයතන කියන්නේ නිෂ්පාදනය කරන ව්‍යාපාර. නිෂ්පාදනාගාර. තුවර පළවෙනි නිෂ්පාදනාගාරය තමයි ඇහැ. දෙවෙනි නිෂ්පාදනාගාරය තමයි කන. තුන්වෙනි නාසය. හතරවෙනි නිෂ්පාදනාගාරය තමයි දිව. පස්වෙනි නිෂ්පාදනාගාරය තමයි කය. මෙන්න පස් පොරක් තමාට තියෙනවා. එතකොට අභ්‍යන්තරේ තමා සතුව තියෙන චින්තාම වේගයක් මනද්වාරය කියනවා. එතකොට මේ වගේ එන දේන් තමයි මෙයා යැපෙන්නේ. මෙයා ජීවත් වෙන්නේ මේ බාහිර ලෝකයේ අල්ලන්න බදන්න තියෙන ආයතන පහෙන් තමයි තමගේ මනෝද්වාරයේ ජීවත් වෙන්නේ. මේ ආස්වාදයට තමයි මනස ප්‍රිය වෙන්නේ. ඒතර මනෝද්වාරය කියන්නේ චින්තාම වේගය. ඇහැ ද්‍රව්‍යමය දෙයක්, කන ද්‍රව්‍යමය දෙයක්, නාසය දිව ද්‍රව්‍යමය දෙයක්, කය ද්‍රව්‍යමය දෙයක්. එතකොට පස් පොළ ද්‍රව්‍යමය දෙයක්. මනෝද්වාරයේ චින්තාම වේගය. චින්තාම ශක්තිය. ඒක ඇයට පේන්නේ නැති දෙයක්. එතකොට මෙව්වගෙන් බාහිර ලෝකයේ නිකුත් වෙන පින්වතුනි වේග ධාරාවකින් හේතුඵල ක්‍රියාකාරීත්වයක් තියෙනවා ලෝකයේ. බුදුන් වහන්සේ පෙන්වනවා මේ සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු හේතුඵලයි කියලා. මේ හේතුඵල ක්‍රියාකාරීත්වය ලෝකෙ නිකුත් වෙනවා වේග ධාරාවකින්.
තමන්ට හිතලා දකින්න බෑ යම් දෙයක්. තමන්ට හිතලා අහන්න බෑ යම් දෙයක්. තමන්ට හිතලා ආග්‍රහණය කරන්න බෑ යම් දෙයක්. හිතලා රස විඳින්න බෑ පින්වතුනි යම් දෙයක්. දැනෙන පරිශයක් හේතුඵලයි. ඒක හිතලා ගන්න දෙයක් නෙවෙයි හේතුඵලයි. එතකොට මේ ක්‍රියාකාරීත්වයේ ලෝකේ හැම වෙලාවකම වේග ධාරාවකින් ක්‍රියාත්මක වෙනවා. අපේ මෝඩකම නිසා මේවට ප්‍රතික්‍රියා කරන්න යනවා අපි. දැකදී නිට්ටියව දකිනවා. නමුත් මේ දැකදී හේතුඵලයි. අහනදී නිට්ටියව ඇහෙනවා. අහනවා. ඇහෙනකොට මමත්වයේ නිර්මාණය කරන විදීමක් ඇති කර ගන්නවා තමයි. දකිනකොට ඒක හේතුඵල ක්‍රියාකාරීත්වයක් කියලා යථා ස්වභාවයෙන් අවබෝධ කරගන්න නෑ අපි පොසත් නැති නිසා දැකදී නිත්‍ය හැටියට සුඛ හැටියට ආත්ම හැටියට නිර්මාණය කරනවා. ආත්ම නිර්මාණයක් ඇති කරනවා. විවිධ දේවල් වලට රසයක් විඳින්න බලකින් සදා ලැබෙනවා. ලැබෙන දේ හේතුඵල ක්‍රියාකාරීත්වයක් හැටියට දන්නේ නැහැ. මේවට ප්‍රතික්‍රියා කරන්න කියලා තමාතුලින් වින්දනයේ ඇති කරගන්න විදීමක් ඇති කරගෙන මේකට ප්‍රතික්‍රියා කරනවා. රසයෝ අවිරසයි කියනවා. ලස්සනයි හෝ අවලස්සනයි කියනවා. මීරියෝ අමයි අමිහිරි කියලා කියනවා. සුවඳයි ගඳයි කියලා කියනවා. පහසේ සැපයි දුකයි කියලා කියනවා. මෙන්න මේ ආකාරයෙන් ප්‍රතික්‍රියා කියලා විදීමක් තමා තුළින් ඇති කරගන්නවා. මේකෙන් ප්‍රතික්‍රියාව ප්‍රතිලාභය පිටුතුනි අපිට වෙන මොකුත් නෙවෙයි. සිතුවිලි ධාරා ගොඩක් මනෝද්වාරයේ නිර්මාණය විඥාණයට එකතු වෙනවා. මේක මැරෙන්නේ නැහැ. තමාගේ අතීතයේ සේරම තමාගේ විචි තමාගේ නිර්මාණෙච්චි ගෙවිච්ච අතීතයේ සේරම මිත්‍යා මතයක්. මායාවක් තමාගේ අභ්‍යන්තරයේ තියෙන චින්තාම වේගයක්. ඒක සිතුවිලි ගොඩක්. අනාගතේ බුරු අනාගතයක් විත්තිය නොපතිනවා නම් හැම රූප ශබ්ද ගන්ධ රස ටොට්ටබ්බ අරමුණම වේග ධාරාවකින් ඇති වෙලා විදිලා යනවා. එනම් පින්වතුනි මේ මිත්‍යා අදහස කල්ප කෝටි ගණන් පුරුදු වෙච්ච නිසා අනාගත බලාපොරොත්තු රසක් මෝඩයා මත තියෙනවා. රැඳී පවත්වනවා. එතකොට ගෙවිච්ච අතීතයේ තමා තුළ නිර්මාණය කරපු මතකයක්. ඒක සිතුවිලි ගොඩක්. ලක්ෂ කෝටි සංඛ්‍යාත ගානක් සිතුවිලි අභ්‍යන්තරේ එකතු වෙලා. නොපැතු බලාපොරොත්තු සියලු දේම අභ්‍යන්තරේ බලාපොරොත්තු තියාගෙන අනාගත සිහිනයක්. අනාගත සිහින මායාවක්. මෙන්න මේ මතකයක් සිහිනයක් මත සත්‍යෝ ජීවත් වෙනවා. මෝඩකමක්. මෝහයෙන් වැහිච්ච ධර්මතාවයක්. මුසා ධර්මයක්. අයිතිවාසිකම් කිසි දෙයක් නැහැ. කිසි කෙනෙකුට කිසි දෙයක් අයිති නැහැ. හැමදේම ලෝකයේ බුදුන් වහන්සේ පෙන්නපු ආකාරයට ඇති වෙලා බිතිලා යනවා. මෙවැනි මිත්‍යා මතයක් ඇති කරගන්න හේතු ක්‍රියාකාරීත්වය. ඒකට හේතුව නම් අතීතයේ කල්ප කෝටි ගණන් ඇති කරගන්න අවිද්‍යාව. අවිද්‍යාව මුල් කරගෙන ඇති කරගත් සංස්කාර ගුණ. සංස්කාරයන්ට හේතුව බැලුවොත් මේ මෝහ ධර්මයක්. අවිද්‍යාව හේතුවක්. අවිද්‍යාව හේතුව නිසා සංස්කාර උපදිනවා.
එතකොට මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස තොට්ටම් අරමුණු සියලු දේම හේතුඵල නම් අභ්‍යන්තරයේ සිටිවිලි දහරා සේරම බැවුවේ තමා තුළින්මයි. ඒක අවිද්‍යාව. දැන් පින්වතුනි පළවෙනියෙන් අපි බුදුදහම ගැන හරි ගවේෂණයක් කරන්න යම් කෙනෙක්. අන්න පතිතුණා මනුෂ්‍ය ලෝකෙට මේ හැම පින්වතෙක්ම අද මනුෂ්‍ය ලෝකෙට පැමිණිච්ච සත්වයෝ. අනිත් සත්වයන්ට වැඩිය මාන්නයක් වෙන්න දෙයක් නැහැ. Tamanට භාග්‍යයක් ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ලෝකෙට පැමිණිච්ච මිනිස්සු වශයෙන් කල්ප ගානක් කල්පයක් දුකේ යෙදිලා කල්ප ගානක් දුකේ යෙදිලා හම්බෙච්ච උතුම් අවස්ථාවක් මනුෂ්‍ය ලෝකේ කියන්නේ. මේකේ හරි ප්‍රයෝජනයක් නොගත්තොත් නැවතත් අපි සියලු දෙනාම මේ දීර්ඝ සසරේ අතරමං වෙන්න සිද්ධ වෙනවා. මේ මෝහ ධර්මය නිසා, මේ මුසා ධර්මය නිසා. දැන් අපි හරි ගවේෂණයක් කරන්න සුදුසු අවස්ථාව මනුෂ්‍ය ලෝකේ. දැන් අපි මුලින්ම භාවනාවක යොදවලා බැලුවා හිත බුදුන් වහන්සේ කිව්ව ආකාරයට. එපා මේකට ඇලෙන්න. කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිච්ඡා දෝමනස්සා. එපා මේකට ඇලෙන්න. මේක අනුන්ටයි දෙයක්ුත් නෙවෙයි. මේක තමන්ටයි දෙයක්ුත් නෙවෙයි. මේක හේතුඵල ක්‍රියාකාරීත්වයක්. මේක ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වලට සමන්විත දෙයක්. වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක් වලට සමන්විත දෙයක්. මේක දාලා යන වස්තුවක්. මේක ඇට වලින්, මාංශ වලින්, අසුචි වලින්, මල මූත්‍ර වලින්, හොටු වලින්, කෙල වලින් සමන්විත දෙයක්. එතකොට මේ දාන වස්තු යන වස්තුවට නොඇලිය යුතුයි. මේක මුසාවෙන් ඇති කරගත්ත දෙයක්. මේක ජාති ජරාවට පත් වෙන දෙයක්, ව්‍යාධියට පත් වෙන දෙයක්, මරණ ධම්මයට පත් වෙන දෙයක්. මේක ජාති ධර්මයට පත් වෙන දෙයක්, ඉපදීමට මුල් වෙන දෙයක්. මේක ජරා ධර්මයට පත් වෙන දෙයක්. මේක ජරාභාෂිත වෙන දෙයක්. මේක ව්‍යාධි ධර්මයට පත් වෙන දෙයක්. මේක මරණ ධර්මයට පත් වෙන දෙයක්. මේක මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කළ යුතුයි. අතහැරිය යුතුයි. නොඇලිය යුතුයි. එතකොට තමන්ගේ කයට නොඇලිය යුතුයි. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා යම් කෙනෙකුට ඇලීමක් ඇති වුණා. ඒට සිහි බුද්ධිය පාවිච්චි කරලා ආතාපි සම්පජානෝ සතිමාන ඥානය පහළ කරලා අනිච්චයෙන් අතහැරලා මේක යථාර්ථයක්. යත තියෙන අර්ථයක්. මෙන්න මේ විදිහට ගෙනියනකොට පේනවා මෙව්ව තුලින් අපිට ඇති කරගන්න මායාකාර සිතුවිලි ධාරාවල. දැන් මේක ගවේෂණය කරන ගවේෂණ ඊළඟට තමයි සිත පිරිසුදු කරන්න යනකොට පළවෙනි කවදාකවත් නොඅසපු නොදක්කපු ධනියෝ දන්නේ ධර්මතාවයක් තේරෙන්න පටන් ගන්නවා. පළවෙනියෙන් මේක ධනියෝ දන්නේ නැති ධර්මතාවය. මේක බුදුවරු පස්ත වෙලා හෙළිදරව් කරන ධර්මතාවය. මෝඩියෝ මම්මුලා වෙන ධර්මතාවය. බුදුවරු හෙළිදරව් කරලා පෙන්වන ධර්මතාවය. මිනිස්සුන්ට දැකිය හැකි ධර්මතාවය. මෝඩ මිනිස්සු මම්මුලා වෙන ධර්මතාවය. මේ මිනිස්සුන්ට දැකිය හැකි ධර්මතාවයට කියන බුදුවරු පෙන්නපු ධර්මතාවයට කියන උතුරු මිනිස් දහම් කියලා. එතකොට මේ කායේ යථා ස්වභාවය බලනකොට ඊළඟ කාරණාව අපිට ඊළඟට තේරෙනවා කවදාකවත් නැති දෙයක් තමයි. දන්නේ නැති දෙයක්. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන සිතුවිලි ගැන මනා දැනීමක් ඇති වෙන්න පටන් ගන්නවා.
මේ සිත ඒකාකාරව පවතින්නේ නැහැ. අන්න දැන් බුදුන් වහන්සේ කිව්ව දේ සනාථ කරනවා. කියවලා නෙවෙයි ප්‍රායෝගික පුහුණුවෙන් තමයි සනාථ කරගන්නේ. මේක පිළිගන්නවා. මේකට ගෞරව කරනවා. මහා ශ්‍රද්ධාව ඇති කරනවා. මොකද මේක සනාථ වෙන ධර්මතාවයක්. පිළිගත යුතු ධර්මතාවයක්. තමන් තුළින් දැකිය හැකි ධර්මතාවය. පච්චත්තං වේදිතව්වෝ. තමාගේ ගවේෂණයෙන් අවබෝධ කරගatiya හැකි ධර්මතාවය. එදිනෙදා ප්‍රතිඵල ලැබෙන ධර්මතාවයක්. අද ඉඳන් ප්‍රතිඵල ලැබෙන ධර්මතාවයක්. පච්චත්තං වේදිතව්වෝ. ප්‍රත්‍යක්ෂ කරලා දැකින ධර්මතාවයක්. එතකොට මෙන්න මේ ගවේෂණයේදී ඊළඟ කාරණාව තේරෙන්නේ මේ ව්‍යාකූල වෙච්ච සිත ඒකාකාරව නම් පවතින්නේ නැහැ කියන එක. මේක මොහොතක් විවේක වෙන්නේ නැහැ කියන එක. මේක අවිවේකව උහි සිටුවිලි ධාරාත් එක්ක දුවන සිතක් පේන එක. මෙන්න තමන්ට මනුෂ්‍ය ලෝකේ ඊළඟට ලැබෙන ප්‍රතිලාභය. මනුෂ්‍යකුට දකිනකොට මේක තේරෙනවා මේක කොහොමවත් ඒකාකාරව පවතින්නේ නැහැ. මේක සනාතක ධර්මතාවයක්. මේක එක මොහොතක් පවතින්නේ නැතුව වේග ධාරාවකින් එක එක අරමුණු පස්සේ දුවනවා. ගසක් උඩ ඉන්න රිලව වගේ මොහොතක් පවතින්නේ පණිනවා. පොඩි මොහොතක් වෙනසුනොත් ඔහි අයාලේ දුවනවා. කිසිම කීකරුකමක් නැහැ. එතකොට මෙතනකල් අපි සංසාරේ ඇවිද්දි මෙයාට ඕන වැඩ ටික කරන්න දුන්නා. මෙයා කියන වැඩේට අපි ඔව් කිව්වා. අපි නැමුණා. නැමිලා එයා කියන දෙයටම හා කිව්වා ඇත්ත කිව්වා. මේ බොරුව පෙන්නන හැම මොහොතක් පාසා මල්ලෙකුට බැල්ලියක් කියවන ඔව් ඔය බැල්ලිම කිව්වා. ඉතින් ඒ විදිහට මේ බොරුවම යෙදුනා බොරුවම තමා හිතෙන් පිහිටා ගත්තා. දැන් තමාට මේ ගැන හරි අවබෝධයක් කරන්න බෑ. දැන් මෙන්න අවස්ථාව. දැන් අපි ප්‍රායෝගික කරනකොට තේරෙනවා දැන් ගුරුතුමෝගේ උපදෙස් පිළිගන්නවා. තමන් ප්‍රායෝගිකරණය කරනකොට තේරෙනවා කය දිහා හොඳට බලනකොට තේරෙනවා මේක භයානක දෙයක්. මේක තමාගේ වශයෙන් තියාගන්න බැරි දෙයක්. හිත පිරිසුදු කරන්න යනකොට තමා තේරෙන්නේ මේක ගඳ ගහන ජරා වලක් සුද්ධ කරනවා වගේ කියන. කොච්චර අයින් කරත් නැවත එකට ඇතුල් වෙනවා. මහ වේගයෙන් එන දල කඳක් වගේ අයින් බාල්දියෙන් අයින් කරන්න මේක පිරිසුදු කරාට ආයෙත් නැවත පිරෙනවා මේ අනාවෝදේ නිසා. දැන් තමන් පිරිසුදු කරන්න උත්සාහයක යෙදෙනවා. සියලු දේ වැඩ අතහැරලා තමන් ප්‍රායෝගිකරණයක් කරනවා මේකට. කරනකොට දැන් තමන් මේ සිත පිරිසුදු කරන්න උපදේශ මාලාව ගන්නකොට ගන්නකොට පෙන්නනවා මේක එකම ක්‍රම වීර්යයක් තියෙන බුදුවරු පෙන්නන. මේක දෙකක් නෑ එකයි. දෙවිදියක් නෑ දෙවික මාර්ගයක් නෑ. එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කුලේ විද්‍යාත්මතාවයේ සතර සතිපට්ඨානෙ ලැබෙන ප්‍රඥාව දුක්ඛ සමුදය නිරෝධය පටිපදාව වාචාවයි කම්මන්තය සීලය දැන් වීර්යයක් වායාමයක් තමන්ට වායාමයක් වීර්යයක් අවශ්‍යයි. මේ වීර්ය වඩන්න සතර සම්‍යක් ප්‍රදම් වීර්ය වඩන්න තමන් අන්න උත්සාහයක යෙදෙන සංසාරේ බය නිසා. සසරට බය ඇත්තෝ දැන් වරක උත්සාහයක් යෙදෙනවා. උත්සාහයක් යෙදෙනකොට තේරෙන කියලා දෙනවා මෙන්න එකම ක්‍රම වේදියයි හිත දමණය කරන්න තියෙන්නේ. විවිධ ක්‍රම ලෝකයේ තියෙනවා නමුත් බුද්ධ ශාසනය පෙන්වන්නේ එකම ක්‍රමයයි. මෙන්න මේ ක්‍රමයෙන්
හිත දමනය කරගන්න. කය කරන එකම ක්‍රියාවක් තියෙනවා පින්වතුනි. ඒක හැම මොහොතක් පාසාම කය ක්‍රියා කරනවා. කයට ප්‍රධානම කරන්න පුළුවන් එකම දේ තමයි හුස්ම ගැනීම. අනිත් හැම ක්‍රියාවක්ම හිත විසින් විධානය දෙන දේවල් වලට තමයි මේ මෙහෙ කරුවා වැඩ කරන්නේ. එතකොට මෙහෙ කරුවා තමයි කය. විධානය දෙන්නා තමයි හිත. එතකොට හිතේ කයේ ක්‍රියාකාරීත්වය කියන නාමංච රූපංච කියන. එතකොට කය පෝසත් එකම දේ කයේ ක්‍රියාකාරීත්වය ගෙනියන්න හුස්ම මහලාව අවශ්‍යයි. දැන් අපිට වෙන උපයෝගකරණයක් වෙන පිටස්තර දෙයක් අවශ්‍ය නැහැ තමන්ගේ හිත සමාධි කරන්න. එකම ක්‍රියාකාරීත්වයෙන් හුස්ම දිහා සිහිය පවත්වා ගන්න බුද්ධ ශාසනයේ උපදෙස් ලැබෙනවා ගුරුවරු මාර්ගයේ. එතකොට ගුරුවරයා පෙන්නනවා මෙන්න මේක උපයෝගී කරගෙන හිත දමනය කරන්න. ඊළඟට අපි පොට වරද්ද ගන්න එපා. උපයෝගී කරන්න පෙන්නපු එක ගැන පරීක්ෂණයක් කරන්න එක නෙවෙයි. කරන්න තියෙනවා. දැන් මේ කාලේ විවිධ අදහස් දරන්නෝ මේ වනාල දෙකක් අස්සෙන් යනවා බඩ ඇතුළට යනවා එළියට මේ ආකාරය මෙවැනි මේව සෞඛ්‍ය පාඩමක් නෙවෙයි පින්වතුනි මේ. මේ සෞඛ්‍ය පාඩම් පෙන්නන එකක් නෙවෙයි. තමන්ගේ හිත දමනය කරන්න බුදු අන්න බලන්න මායя පෙන්නන්න තැන. දැන් මේක කරන්න යනකොට හිමින් මායя කරන සෞඛ්‍ය පාඩමක් මේකට. අපි ආවේ ගවේෂණය කරන්න තමන්ගේ හිත ගැන. හිත ගැන ගවේෂණය කරනකොට පොඩ්ඩක් පොට වරද්දලා පෙන්නන්න දැන් ඕක සෞඛ්‍යයක් කරගන්න කියලා. එහෙම නෙවෙයි පින්වතුනි. දැන් ඉහළට පහළට යන හුස්ම උපයෝගී කරගන්න. කරගෙන හිත දමනය කරන්න අන්න බලාගෙන ඉන්නකොට දැන් හිත මුකුත් නැතුව එතන තියාගෙන ඉන්නකොට අපිට දැනෙන්න පටන් ගන්නවා දිය ඇල්ලක් වගේ වාගේ වේග ධාරාවකින් යන සිතුවිලි යාට පනිනවා. ඒක එකපාරට මං කියන්නේ නෑ කාටවත් සිත සමාධි වෙයි කියලා. මේක ප්‍රයත්නයක් යෙදී උත්සාහයක් යෙදී තමාගේ උත්සාහය වීරිය මතම චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං. අන්න බලන්න කොච්චර ලස්සනද කියලා. ඥානවන්තය උත්සාහයට යෙදෙනවා. ජනේති වායමති වීරියං ආරභති චිත්තං. සිත පිළිබඳ ගවේෂණයක් කරනවා. අපි මෙතාකල් අනුන්ගේ හිත යන්න ගියා. අපි මෙතාකල් අනුන් ගැන කතා කරන්න ගියා. මේ මූත්‍රා පිළිච්ච අසුචි වලින් වැగిරිච්ච කයවල් ගැනමයි කතා කරන්නේ. නෑ. බුද්ධ ශාසනයේ තියෙන තමා ගවේෂණය කිරීම. මෙන්න මේ වායාමයේ එදින්ති පින්නතුනි තමන්ට තේරෙනවා මේ විසිච්චක වේග ධාරාවකින් පනිනවා. දැන් දමනය කරලා එකට කරන්න බෑ. දියැල්ල වගේ ඇවිල්ලා දැන් උත්සාහයක යෙදෙනකොට අර ගුරු කවටම අනුව අන්න තමන්ට ශක්තියක් එනවා පින්වතුනි. දැන් මේ විසිච්ච සිත එකග වෙනවා තේරෙනවා. මොකද එකග වෙනවා තේරෙන්නේ අන්න සත්‍යයේ ඉහළට පහළට යන රටාව දකින්න පටන් ගන්නවා. දැන් මේ ඉහළට යන පහළට යන රටාව ලෝකේ බුදුරු හෙළිදරව් කරනවා. දැන් අපි කරන්නේ ඉහළට ගනිමි දන්නේ දීර්ඝ හුස්මක් වැටෙමි දැන නෑ පින්වතුනි. එහෙම කියන එකක් නෙවෙයි. ඒක Tamanගේ හිතට දැනෙනවා මේ හුස්මේ යථා ස්වභාවය. දැන් දිගට වැටෙනවා තේරෙනවා. දැන් ඒක කෙටි වෙනවා තේරෙනවා තව මොහොතක්. ඒක තුනී වෙනවා වගේ තේරෙනවා තව මොහොතක්. ඊළඟට ඒක නෑ වගේ තේරෙනවා. බය වෙන්නේ නෑ තමන් දැන් ආයේ නිමිත්තේම බහාතයාගෙන ඉන්නකොට නැවත වැටෙනවා තේරෙනවා. බය වෙන්න දෙයක් නෑ, මැරෙන්නේ නෑ.
දැන් මෙතන හරි පාරිශුද්ධයි. විතර්ක විතරණයන්ගේ සංසිඳිනවා. විතර්ක විචාර නැහැ. විතර්ක නැහැ. විචාරණයන්ගේ සංසිඳන බොරු කතා නැහැ මෙතන කෙලතුල්ලා වගේ. විතර්ක සංසිඳනවා. විචාරණය සංසිඳනවා. විතර්ක ප්‍රීතිය සුඛේ චිත්ත ඒකත්වතාවය තියෙනවා. බොහොම සැනසීමක් තමාට දැනෙනවා. ඇයි මේ පීඩාව විඳලා කල්පනා කරලා අර සිතිජය අල්ලන්න යනවා වගේ. මේකේ සීමාවක් හොයන්න දඟලවද හම්බෙච්ච කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ මෝඩකම කල්පකාන කර දැන් ගන්න හිතට තැනසීමක් දැනෙන්න පටන් ගන්නවා. බරගතිය බහා තැබෙනවා. බොහොම නිමිච්ච ගතියක් දැනෙනවා. දැන් හිත බොහොම පාරිශුද්ධයි. දැන් ඊළඟට අන්න ප්‍රථම ධානය, ဒုတိ ය ධානය. ප්‍රථම ධානය කියන්නේ එකගාවේ ප්‍රබල ස්ථානය. මීට වැඩිය පිරිසුදුයි ඒක. සමාධියට වැඩිය එකග භාවය ප්‍රබලයි, පිරිසුදුයි. අන්න මේ ස්ථානයේ වෙනකොට තමන්ට තේරෙනවා දැන් තමන් දන්නවා මේ සිතුවිලි අප්‍රමාණ දුකයි කියලා. ජනයෝ මේ සිතුවිලි සැපයි කියලා හිතන්නේ. මේ ජනයෝ සිතුවිලිම උපයෝගී කරගන්න සැනසීමක් හොයන්නේ. මේ මෝඩකම කල්ප ගානක් හිතට පුරුදු කරපු එකක්. හිත පුරුදු වෙලා තියෙන්නේ මෙයත් එක්ක ඉන්න කොච්චරවත්. දැන් හිතට අන්න පිරිසුදු වෙනකොට තේරෙනවා දැන් සැනසීමක් පෙදලා තියෙනවා. විතර්කයන් විචාරණයන් සංසිඳෙනවා. සැනසීමක් Tamanට දැනෙනවා. බොහොම සැහැල්ලු ගතියක් දැනෙනවා. හිත වර්තමානයේ ටික මොහොතක් පවත්වා ගන්න ශක්තියක් ඇති වෙනවා. දැන් ဒုတိ ය ධානය විතරක විචාර ප්‍රීතිය සුඛේ ඒකත්වතාවය බොහොම සැනසීමක් ඇති වෙන වර්තමානයක් Tamanට ඇති වෙනවා. බුරු මිත්‍යා මතයන් විවිච්ච අතීතයේ කෙරෙහි Tamanගේ හිතෙන් බැහැර වෙනවා. අනාගත හීන ගොඩකුත් බොරුවක් කියලා දන්නවා. දැන් අන්න හිත පිරිසුදු වෙනවා. හිත පිරිසුදු වෙන්නේ සිතුවිලි අඩු වෙනවා. හිත වර්තමානයේ පවතිනවා. අන්න තුන්වෙනි ධ්‍යානයේ සමවදිනකොට තමයි තේරෙනවා එකක භාවයේ ප්‍රබලයි. කය හිතෙන් බැහැර වෙනවා. ඒකට කාය සංස්කාර නිරුද්ධ වෙනවා. කය හිතෙන් බැහැර වෙනවා. දැන් ප්‍රබල ශක්තියක් එකක භාවයක් මෙතන තමාට දැනෙනවා තුන්වෙනි ධ්‍යානයේ. හතරවෙනි ධ්‍යානයේ සමවදිනකොට ඒක පාරිශුද්ධයි. මේ ධනයෝගේ සිත සිතුවිලි නිසා කිලිටි භාවයක් ඇති වෙනවා. ධනයෝ සිතුවිලිම ප්‍රිය වෙනවා. ජරා සිතුවිලිම මෝහයෙන් වැහිලා ඒ ජරා සිතුවිලි වලම යෙදෙනවා. ඒ ගැනම කල්පනා කරනවා යෙදෙනවා. ඒකේ ආස්වාදේ හොයන්න දුවනවා. මුවේ මිරිගුවක් පස්සේ යනවා වගේ වතුර හොයන්න මේ ජනයෝ සිතුවිලි වලින්ම සැප හොයන්න යනවා. සිතුවිලි නිෂ්පාදනාගාරයේ යථා ස්වභාවය දන්නේ නැහැ. දැන් මේ පස්සෙම අපි දුවනවා. දැන් මෙතෙන් දෙනකොට බොහොම පාරිශුද්ධයක් දැනෙනවා. චතුත්ථ ධානා පාරිශුද්ධා ඒකෝදි භවං චතුත්ථ ධාන විතර්ක විචාර සංසිද්ධි පාරිශුද්ධ වූ ඒකෝදි භව උපේක්ඛාගත කිසිම සංස්කාර ධර්මයකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ. ලෝකේ රූප ශබ්ද ගන්ධ රස තොට්ටබ්බ අරමුණු කොහොම නිකුත් වුණත් මේ හිත දැන් ශක්තියක් තියනවා මෙව ඇතුළට ගන්නේ නැතුව යථාර්ථයේ ගවේෂණය කරන්න.
සත්‍යයක් කියනවා නම් මේ ලෝකේ දුකක් කියනවා නම් තමන්ගේ ඇසත් කනත් නාසයත් දිවස් සිතත් කයත් කියන එක දුක්ඛාරිය සත්‍යමයි. බුදුන් වහන්සේ පෙන්නලා දීලා ඇති. දුක්ඛ සමුදාය සත්‍යයක් කියනවා නම් ඒ ආයතන පහමයි සමුදාය සත්‍ය කියන්නේ. දුකට හේතුවක් තියෙනවා නම් දුකක් ගැන කියනවා නම් ඉපදීන්න මූලයක් ගැන කියනවා නම් මේ තමන්ගේ ආයතන පහමයි. එතකොට මේ වගේ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනයේ සිටිවිලි ගැන කතා කරනවා නම් ඒ අවිද්‍යාව නැවති සංස්කාර ධර්මය සිටිවිලි ගොඩම දුක්ඛාරී සත්‍යයි. එතකොට දුකට හේතුවක් ගැන කතා කරනවා නම් මේ දුක නම් මේ කයත් දුක නම් මේ ආයතන පහත් දුක නම් මේ ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණයයි ශෝකයයි පරිදේවයයි දුකයි දුම්නසට හේතුව වෙන්නේ තමන්ගේ ඇස නම් තමන්ගේ මේ සාප වෙන කන නම් තමන්ට සාප වෙන දිවක් තියෙනවා නම් ගවේෂණයක් කරනකොට තමාට තේරෙනවා හොඳට අනලා ඒක දිහා යථාර්ථයෙන් බහලාව හරියට බැලුවොත් තේරෙනවා මොහොතක්වත් වේදනාව තියෙන්නේ නැහැ. වමනයක් බවට පත් වෙනවා කිසිම දෙයක් අල්ලන්න බැරි දෙයක්. ඒක ඉපදෙනවාම නැති වෙන ස්වභාවයක් කියලා. දැන් තමාගේ දිවත් බොහොම සංවරයි. ගවේෂණයක් කරන්න පුළුවන්. එතනින් එහාට තමන්ගේ චතුත්ථ ධානය සමවැදෙනකොට තමන්ට වර්තමාන ශක්තිය ප්‍රබලව නැගීටිනවා. මෙන්න මේ වෙලාවේදී තමන් කවුද කියලා ගවේෂණයක් කරනකොට තේරෙනවා කයට කිසිම දෙයක් කරන්න බෑ. මේ බාල මෝහයෙන් ධර්මයෙන් වැහිච්චි මෝඩ ජනතාව මෝඩ මිනිස්සු මේ කයම ඉදිරියට දාලා ලෝකේ ලාභ සත්කාර ප්‍රශංසා කීර්ති කියන හතර හොයනවා. එතකොට තමන්ට තේරෙනවා මේක ඇති දෙයක් නැහැ. මේක කිසිම ක්‍රියාවක් කරන්න බැරි දෙයක්. අන්න දැන් හොරාව අල්ලා ගන්නවා. මෙයා තමයි සංසාරේ අපිව ගෙනිච්ච එකනා. මෙයා තමයි හොරෙක් වගේ ඇතුලෙන් හිටපු එකනා. මිතුරු වේශයෙන් තමන් එක්ක ජීවත් වුනේ මෙයා තමයි. දැන් බුදුන් වහන්සේ කිව්ව ආකාරයට ගවේෂණයක් කරගත්තොත් පිරිසුදු හිතේ වර්තමානයේ තේරෙනවා හිතේ කයේ ක්‍රියාකාරීත්වයේ හිත්තිපදිලත් වේග ධාරාවකින් බෙදෙනවා ක්‍රියාකාරීත්වය ඉපදිලා බෙදලා යන ස්වභාවය. එතකොට ආයතන පහ ගැන මේ ලෝකයට නොවැළඳලා ගවේෂණයක් කරොත් තියෙනවා මෙව වගේ දුකක් උපදනවා නම් මේ වගේ අපිට අභ්‍යන්තරයට ඇතුල් වෙන්නේ සිතුවිලි වශයෙන් කියලා. එතකොට මේ වගේ යථා ස්වභාවය තමන්ගේ ඥාණයෙන්ම ගවේෂණය කරලා බැලුවොත් තේරෙනවා පින්වතුනි පේන දේ වහා ඉපදිලා වහා බිඳිලා යනවා. මායාකාරී රූප කලාපයන් වහාම හිතත් ඉපදිලා බිඳිලා යනවා. පේන රූප කලාපයන් ඉපදිලා බිඳිලා යනවා පේනවා. නොයෙකුත් විවිධ මේ ආකාරයේ සද්ද ඇහෙනවා. හොඳට වෙන සිතුවිලි නැතුව ගවේෂණය කරොත් දැන් Tamanට හොඳ ශක්තියක් තියෙනවා වෙන සිතුවිලි නැතුව පාරිශුද්ධියක් තියෙනවා තමාගේ හිත ගැන. මේ පාරිශුද්ධ සිතෙන් ගවේෂණය කරොත් තමාගේ කන වේග ධාරාවකින් මුහුදේ දිය බුබුලු ඇති වෙනවා වගේ විවිධ ශබ්දෝ නිකුත් වෙනවා. ශබ්දෝ ගැන හොයන එකක් නෙවෙයි මේ සියලු ශබ්දෝ හේතුඵලයි. Tamanට හිතලා අහන්න බැරි දෙයක් නිරායසයෙන් නිකුත් වෙන දෙයක් පේනවා. එතකොට මේ හැම එකක්ම ඉපදිලා බිඳිලා යනවා පේනවා. අති පළවෙනියෙන් ඉපදෙන හිතත් බිඳිලා යනවා, ශබ්ද රූපයොත් බිඳිලා යනවා පේනවා. එතකොට නිත්‍යයි කියන කිසිම දෙයක් මේ ලෝකේ පවතින්න යන බුදුන් වහන්සේ කිව්ව දේ සනාථ කරගන්නවා. ආහාරයක් ගත්තොත් තමයි හරි ගවේෂණයක් කරනකොට තේරෙනවා මොනවා සිදුවිලි නැතුව පාරිශුද්ධ සිතකින් ගවේෂණයකට ඔන්න හිත කයට විධානය දෙන ඔන්න හපනවා ඔහොම කරනවා.
දිව ලෑස්තිලා ඉන්නවා විඳින්න බලාගෙන. දැන් මෙයා අර කුරුළු කූඩුවක පැටවු ටිකක් තියාගෙන කිවිලි එනකොට කපුටු ටික හෝ මේ පැටවු ටික හෝ මොහොම කට අරිනවා වගේ. අරක ගිලින්න. අන්න හිතෙන් කයට දෙන විනාගේ බත් ටික දාපුවම කය කරන්නේ ඔහොම විඳිනවා. හොඳට ගවේෂණය කරන සද්ද රූපෙත් ඇති වෙනවා පේනවා. දුක්ඛ කායික විඳිනවා. හිත්තිපති ඇතර බිඳිනවා. ඊළ තවත් කවුරුන් ගවේෂණය කරන දිව ලෑස්ති වෙනවා ඔහොම කරගෙන විඳින්න ගන්නවා. එතකොට විඳීමත් ඉපදිලා බිඳිලා යන ඒත් හිතත් බිඳිලා යනවා විඳීමත් බිඳිලා යනවා පේනවා. අන්න කිසිම වටිනාකමක් නැති ආසාවන්ගෙන් නිසා රාගය නිසා අපිට මේක පේන්නේ නැහැ. රාගය යට කරගත් සිතකින් ගවේෂණය කරුවොත් පේනවා මහාම ඇති වෙලා ජීව විඥාන නිරුද්ධ වෙනවා. එතකොට ආයතන පහේ ශබ්ද රූපයක් ඇති වෙලා බිඳිලා යනවා හේතුඵල ක්‍රියාකාරීත්වයක් පේනවා. තමන්ගේ ඇහැට පේන චක්කු රූප වල ඉපදින වහාම නැති වෙන සංස්කාර ගොඩක් පේනවා. පළවෙනි හිතක් ඉපදෙන්නේ නැතුව පේන්නේ නැහැ පිටුන හිතක් ඉපදිලා එකක් බිඳිලා යනවා පේන දේ ඉපදිලා බිඳිලා යනවා පේනවා. එතකොට තමන්ගේ හිත ආයතන දිහා බලාගෙන ඉන්නකොට පේනවා එකක් ඉවර වෙනකොට එකක් හිතෙන සිදුවිලි දහරන ඔන්න මනුෂ්‍ය ලෝකේ. මිනිස්සුන්ට දකින්න ඇති පුළුවන් ධර්මතාවය. උතුරු මිනිස් දහම් එකක් ඇවිල්ලා ඒක ඉවර වෙනකොටම තව එක්කෙනෙක් දෙන්නවා. දැන් තමන් මොකද ගවේෂණයක් පිරිසුදු විදිහට මේක දිහා බලනකොට පේනවා එකක් ඇවිල්ලා එකක් යනවා. දැන් පෙන්නනවා නිමිති නැතුව මේක දිහා බලන ඉන්න මේ යථා ස්වභාවය එකක්වත් අල්ලන්න එපා. ඒකේ යථාර්ථය දකින්න. විවිධ සද්දයෝ විවිධ රූපයෝ විවිධ රසයෝ විවිධ ගන්ධයෝ විවිධ ස්පර්ශයෝ එකට එකක් වෙනස් පිටුනේ. මේ විවිධ සද්දයෝ විවිධ ගන්ධයෝ විවිධ රූපයෝ විවිධ රසයෝ විවිධ ස්පර්ශයෝ එකට එකක් වේග ධාරාවකින් හිත්තිපදෙනවා. මෝඩයා මෙතෙන්දි මම්මුලා වෙනවා. ඥානවන්තයා සිහියෙන් දකිනවා. සතිමා විනී ලෝකේ අවිච්ඡා දෝමනස්ස. අන්න සතියෙන් ලෝභ දේශ නොයා සිහිය පවත්නවා. ඒකට පේනවා මනෝද්වාරය අන්තිමට ධම්ම රූප වල යථා ස්වභාවය. අන්න මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන දැක්ප. මිනිස්සුන්ට දකින්න මේක සතෙක් කියලා දකින්න බෑ පිටුනේ. ප්‍රේත විශේෂයට ගිහින් මේක දකින්න බෑ. දෙවියෝ ආසාවන්ගෙන් මම්මුලා වෙලා. මාන්නේ මම්මුලා වෙලා. කරපු පින්මයි මේ උඩ ඒ ආත්ම ගෙවනවා. ආර්ය ගණේ දෙවරු දන්නවා මේ රහස. ආර්ය ගණේට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා දේව මණ්ඩලවල ඉන්නවනේ ඒගොල්ලෝ මේ රහස දන්නවා. දැකලා තියෙනවා මේක. දැන් කාමයන්ගෙන් ආවරණය වෙලා නිසා මෙතනින් එහාට යන්න බෑ. දැන් ගන්න මනෝද්වාරය දිහා බලනකොට වේග ධාරාවකින් එන සිතුවිලි පේන්න පටන් ගන්නවා. මේව අපි මෙච්චර කාලයක් පිළිගත්තා මමයි මගේ ආත්මය හැටියට. දැන් පිළිගන්නේ නෑ මෙතන පේනවා ඇවිල්ලා බිඳලා යනවා ඇවිල්ලා බිඳලා යනවා ඇවිල්ලා බිඳලා යනවා. කිසිම කෙනෙක් බාර ගන්න කෙනෙක් නෑ මෙතන. ඔච්චර කල් බාරගත්ත ඇත්තෙක් නැහැ මෙතන. කවුරු ගන්න කෙනෙක් නැහැ මෙතන. ගන්න නැත්නම් එයා ඇවිල්ලා ඔය යනවා. බානවල බාර ගන්න නැති නිසා වින්දනයක් ඇති කරගන්න නැති නිසා කෙනෙක් නැති නිසා ඇවිල්ලා ගිහිල්ලා මේ බොහොම වේග ධාරාවකින් හිත උඩු අතට නැගී සිටින්න පටන් ගන්නවා. නැදී ගිහිල්ලා පළවෙනි කය නිර්පේක්ෂ වෙලා යනවා. කය සැබදියාව නැති වෙලා යනවා. කය නිර්පේක්ෂ වෙනකොට කය සංස්කාර නිර්පේක්ෂ වෙනවා. හුස්ම නැති වෙලා යනවා. ඊළඟට පින්වතුනි මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙනවා පේනවා. ඒක දිහා අනිත්‍යයෙන් අනිත්‍යෙන් දකින්නකොට තේරෙනවා ඒකත් ඇවිල්ලා ගිහිල්ලා මොනවද තීස් භාවයක්. මෙන්න පළවෙනි සංදිස්ථානය මේ උත්තම ආනන්ද වහන්සේ දෙන සෝතාපන්නයි කියලා.
මේ සෝතාපන්නය කණෙන් අහලා පන්න වෙන එකක් නෙවෙයි පින්වතුනි. මේ කියන සෝතාපන්නය ගවේෂණයකින් අවබෝධ කරගන්න සෝතාපන්නය. සෝතේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වෙනවා. ආත්ම හතක් තුල මේ සංසාර දුකෙන් අත්මිදෙනවා. මේක සනාතයි. තමන් පළවෙනි බුදුරුන් කිව්ව උත්තරීතර තීර්කේ දකිනවා. අනිත්‍ය හැටියට, දුක්ඛ හැටියට, අනාත්ම හැටියට, ශුන්‍ය හැටියට මේ ලෝකෙ පිළිගන්නවා. කිසිම දෙයක් නිට්ටියව නැහැ කියලා දක්වනවා. මේ පළවෙනි දැක්ම. දැන් මෙතෙන්දි තමාට තේරෙනවා මේ සිතුවිලි අප්‍රමාණ දුකක් කියලා. යම් දුක්ඛේ ඥානයක් තියෙනවා නම් මේ සංස්කාරයෝමයි දුක්ඛේ ඥානය කියන්නේ. මේ ආයතන පහමයි දුක්ඛේ ඥානය කියන්නේ. දුකට හේතුවක් ඇති වෙනවානේ. මේ සමුදාය සත්‍ය නම් මේ සිතුවිලිමයි. දුක්ඛාරිය සත්‍යයක් කියනවානේ. දුක ඇති වෙන්න හේතුව. දුක ඇති වුණේ මොකක් හින්දාද? ඇයි ඉපදුනේ? අවිද්‍යාව සංඛාරයෙන්ද ඉපදුනා. සිතුවිලිින්ද ඉපදුනා. මව් කුසේට වැටුණා. කය බහාත බාගත්තා. අභ්‍යන්තරයේ සිතුවිලි නම් බැරෙන්නේ නැහැ. සංසාරේ ගමනට අපි ඔක්කොම ඉපදුනා. අන්න අවිද්‍යාව සංඛාර වුණා. එතකොට ඉපදෙන්න මුල් වුණා නම් මේ සංඛාරයෝ ජාතියට මුල් වෙනවා. මව් කුසේට සංඛාරයෝ මුල් වෙනවා. අවිද්‍යාව සංඛාරය ජාතියට මුල් වෙනවා. ජරාවට මුල් වෙනවා. ව්‍යාධියට මුල් වෙනවා. මරණයට මුල් වෙනවා. ශෝකයට, පරිදේවයට, දුක දුම්නසට මුල් වෙනවා. මොකද්ද මේ අවිද්‍යාව සංඛාර නිසා? එතකොට සංඛාර කියන්නේ මේ සිතුවිලිමයි. යම් දුක්ඛාරිය සත්‍යයක් කියනවා නම් මේ සිතුවිලිමයි. සිතුවිලි නිර්මාණය උනේ එහෙනම් ඇහැයි කනයි නාසයයි දිවයි සිතයි කය නම් එහෙනම් මේ ආයතන පහ දුක්ඛාරිය සත්‍යමයි. එහෙනම් දුකට හේතුව කියනවා නම් සමුදාය සත්‍ය කියනවා නම් අසත් රූපයක් විඥානයක් පාර්ශ්වයක් නිසා විඳින්න ගිහිල්ලා අන්න තණ්හාව පෝෂණය කරා මේක සමුදාය සත්‍යයි. එතකොට වේදනාව නිසා තණ්හාව පෝෂණය වුණේ අභ්‍යන්තරයේ සිදුවිලි නිර්මාණය වෙච්ච නිසා. එතකොට සමුදාය සත්‍යයක් කියනවා නම් මේ භයානක සිදුවිලි කොටමයි. මේකේ අවබෝධය නම් මේ සිදුවිලි දුකක් හැටියට යම් කෙනෙක් දකිනවා නම් ඒ සමුදාය සත්‍යයි. ඒ දුකට හේතුව මේ සිදුවිලිමයි. සිතුවිලි හින්දා තමයි මේ ඉපදෙන්න මුල් වෙන්නේ. ඒතකොට මේක නිරෝධාරිය සත්‍ය නම් මේක නිරුද්ධ කරනවා නම් මේ සංස්කාරය නිරුද්ධ කරන්න නම් මේ සියලුම සිතුවිලි ටික අභ්‍යන්තරයෙන් නිරුද්ධ නම් ඒ නිරෝධාරිය සත්‍යයි. එතකොට පින්වතුනි මේ සමුදාය සත්‍ය උනේ මේ අපි මේ ආයතන පහ අල්ලගෙන විදීමක් ඇති කරගත්ත නිසා. යම් කෙනෙක් දැකලා නැවතුණා නම් විදීමක් ඇතුව නම් අභ්‍යන්තරේ මතකයට ඒක සිදු වෙන්නේ නැහැ. ඒක යථා ස්වභාවයෙන් ගෙවිලා යනවා ඉවර වෙනවා. යම් කෙනෙක් අහලා ඒකට ප්‍රතික්‍රියා කරේ නැත්නම් ඒක විදීමක් ඇති කරේ නැත්නම් තමා තුළින් ඒක සිදුවිලි බවට අතීත නිර්මාණයක් ඇති වෙන්නේ නැහැ, මතකයක් ඇති වෙන්නේ නැහැ. යම් රසයක් විඳලා රසයක් යථා ස්වභාවය දැක්කොත් විදීමක් ඇති නොකර එහෙනම් දවල් බත් කෑවා හරි රසයි කියන්නේ නැහැ. ඒක යථා ස්වභාවයෙන් ගිහිල්ලා ඉවර වෙනවා. මතකයකට සිතුවිලි බවට පරිවර්තන වෙන්නේ. මතකයේ විතර්ක වෙලා ਵਿਚාරණය වෙන්නේ. ඒකට කාය ක්‍රියාව, මනෝ ක්‍රියාව, වාක් ක්‍රියාව ඇති වෙන්නේ නැහැ. යථාර්ථ ඥාණයෙන් දකින නිසා. ඒකට ආයතන පහ නිසා අල්ලගෙන විඳින්න ගිහිල්ලා අපිට වෙච්ච දුක් ගැහැට තමයි මේ බුද්ධ ශාසනයෙන් පෙන්නන්නේ. එතකොට මේ ගැන යම් අවබෝධයක් කරගන්නවා නම් දුකට හේතුව තණ්හාවයි. තණ්හාව ඇති වෙන්නේ ආයතන පහේ ක්‍රියාකාරීත්වය නිසා. තණ්හාවෙන් පෝෂණය වුණේ අපේ සිතුවිලි ධාරා ගොඩක් නම්
ආයතන පහෙන් ආස්වාදයෙන් මේ සිතුවිලි සම්පූර්ණයෙන් අභ්‍යන්තරේ ප්‍රහීන නම් පාරිශුද්ධ පිරිසුදු නම් අරහං නම් රහසින් පව් නොකළසේක නම් තමන්ගේ හිතේ රහස්ගත වෙන සිතුවිලි නැත්තම් ඒ උත්තමයාණන් වහන්සේලා සදාතකව මේ ලෝකෙ නිවී ගියා කියනවා. එතකොට මේ මාර්ගයේ පින්වතුනේ කිසිම තැනක් නෙවෙයි. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. එහෙනම් මේ මාර්ග මේ සියලුම සිතුවිලි නිරුද්ධ කරන මඟ නම් සම්මා දිට්ඨිය රහතන් වහන්සේගේ අවබෝධයයි. උන්වහන්සේගේ අවබෝධයේ දුක්ඛේ ඥානයයි, සමුදය ඥානයයි, නිරෝධේ ඥානයයි, පටිපදා ඥානයයි. එහෙනම් උන්වහන්සේ දෙකමයි පාරිශුද්ධයි. කිසිම කෙනෙකුට තුන් ලෝකේ ඇලීමක් ඇති කරන්නේ නැහැ. කිසිම කෙනෙක් එක්ක ලෝකේ වෛරයක්, ක්‍රෝධයක්, හට ගැනීමක් ඇති කරගන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නැහැ. නෙක්ඛම්ම සංකප්පයි, අව්‍යාපාද සංකප්පයි, අවිහිංසා සංකප්පයි මනෝත්වාරය. වාචාව කිසි හේකින් හිස් වචන, පරුස වචන කියලා බොරුවෙන් බැහැරයි. සම්මා වාචා, සම්මා කම්මන්ත. කිසි හේකින් වරදෝ හැසිරිල්ල, පරපණ නැසීල, සොරකම, රහමෙර වගේ දේවල් වලින් බැහැරයි. සම්මා ආජීවය, අනුන් තවන්නෙත් නැහැ, තමන් තවන්නෙත් නැහැ. ආයතන පහේ යහපත් විදිහේ ජීවිකාවගෙන සම්මා සතිය, සතර සතිපට්ඨානයේ පූර්ණත්වයේ අවබෝධය කරගෙන තියෙනවා. කායේ කායානුපස්සී වේරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්. වේදනාසු වේදනානුපස්සී වේරති ආතාපි සම්පජානෝ සතිමා විනේ අවිද්‍යා දෝමනස්. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්. ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්. සිතුවිලි නිරුද්ධයි. මේ මහා සතර සතිපට්ඨානයේ අවබෝධය ඇති කරගෙන තියෙනවා. සම්මා සමාධිය ප්‍රථම ධානයේ, ဒုတိ ය, තෘතිය, චතුර්ථ ධානයයි. මේ මුළු බුද්ධ ශාසනයම මේකයි පින්වතුනි. මං හිතන්නේ මේ ශාසනය අවබෝධ කරගෙන ඔබ සියලු දෙනාම මේ මහා දුක් කන්දරාවෙන් අත්පිඳින්න ශක්තිය, වීර්යය, අදිෂ්ඨානය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටම දේවා නාග මහිත්‍තිකා මොදිත්තා චිරන්නක්කන්තු ලෝක ශාසනං. ආකාසට්ටා චුම්මට්ටම දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන්නක්කන්තු දේ. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන්නක්කන්තු මම් පරන්ති. සියලුම මායි සාක්ෂාත් ප්‍රසාක්ෂ දේවරුනි, මේ ස්ථානයේ වැඩ වසන සියලුම දේවතාවීන්, දත රාෂ්ට්‍ර විරෝධ විරූපාක්ෂ වෛශ්‍රම යන දෙවරුනි, සාම්පති බ්‍රහ්ම දේවේන්ද්‍රයනි, ශ්‍රීනාථ දෙවියනි, ශ්‍රී විෂ්ණු දෙවියනි, සමන් දෙවියනි, දැරිගොඩ දෙවි රාජ ස්කන්ධ කුමාරයන්, සම්පත්තිනි මෑණියනි, ගම්බාර සෝනි අම්මාදී, කඩු දේවතා බණ්ණාරාන්දරුනි, කල දෙවියනි, සරස්වති මෑණියනි, මේ කිව් දේවතුන් වහන්සේලාද නොකිව් දේවතුන් වහන්සේලාද මේ පින් සම්මාරයන් බෝධන් කරගනිත්වා. ඔබලා හිතන පතන තුන්තරා බෝධියක් වේද. සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ මේ බෝධිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පින්ම වහන්සේලාට හේතුපත් වේවා. ඔබ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා,
शांत सुइट